අයුබෝවන් දරුවනි 10 වසර ශ්‍රේණියේ 10 ශ්‍රේණියේ ඔබට තියෙන දෙවෙනි වාරයේ පාඩම් අතුරින් පළවෙනි පාඩම අද අපි ඉගෙන ගන්න ආරම්භ කරමු. මේ පළවෙනි පාඩම රසායන විද්‍යා පාඩමක්. මේ පාඩමින් අපි බලාපොරොත්තු වන්නේ කොහොමද මූලද්‍රව්‍ය සංයෝග වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ? ප්‍රමාණනය කරන්නේ කොහොමද? මනින්නේ කොහොමද? මේ ආශ්‍රිතව ගණනය කිරීම කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඉගෙන ගන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි දන්නවා අපි මේ තා ස්කන්ධය මැනලා තියෙනවා. පුතාලා දන්නවා ලොකු වාහනයක ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් කියන්න පුළුවන්, ටොන් වලින් කියන්න පුළුවන්. ඒ වගේම ගඩොල් කැටයක ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් කියන්න පුළුවන්. පාන්ගිරියක ස්කන්ධය ග්‍රෑම් වලින් කියන්න පුළුවන්. ඒ වගේම සීනි හැන්තක ස්කන්ධය අපිට සීනි වල ස්කන්ධය මිලිග්‍රෑම් වලින් කියන්න පුළුවන්. අපි පොඩ පුංචි බෙහෙතක ස්කන්ධය අපිට මිලිග්‍රෑම් වලින් කියන්න පුළුවන්. ඒ සීනි හැන්තක ස්කන්ධය අපිට ග්‍රෑම් වලින් කියන්න පුළුවන්. ඒ වගේම අපි බොන බෙහෙතක ස්කන්ධය මිලිග්‍රෑම් වලින් කියන්න පුළුවන්. මේ අපේ ඇහැට නොපෙනෙන පරමාණුක ස්කන්ධය කොහොමද අපි ප්‍රකාශ කරන්නේ? මෙන්න මේ පිළිබඳව අපි ඉගෙන ගැනීමේදී අපි බලාපොරොත්තු වෙනවා මේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්න. අපිට අපි මෙතෙක් භාවිතා කරන ස්කන්ධය මැනීමේ එකකවලින් අපිට අපහසුයි. ස්කන්ධය මැනීමේ කුඩාම එකකය අටෝග්‍රෑම්. අටෝග්‍රෑම් එක කියන්නේ ග්‍රෑම් වලින් ගත්තම 10 ඍණ 18 බලයක්. ඒ කියන්නේ 1 8 10 18 බලයක් තමයි අටෝග්‍රෑම් එක කියන්නේ. ග්‍රෑම් වලින් ගත්තම ඒක අපිට කියනවා ග්‍රෑම් වලින් ගත් අටෝග්‍රෑම් එකත් ගොඩක් උඩයි. ඒ පරමාණුක ස්කන්ධය අපිට අටෝග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න බෑ. පරමාණු ඊටත් වඩා කුඩයි. එහෙනම් මෙන්න මේ ගැටලුව නිසා පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා අපි ක්‍රමයක් අනුගමනය කරනවා. මොකක්ද මේ ක්‍රමය? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ වචන වල අර්ථය බලුවොත් පුතාලට පේනවා සාපේක්ෂ යමකට සාපේක්ෂව පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරනවා. එතකොට දැන් අපි හිතමු පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්න අපිට සාපේක්ෂව ගන්න සුදුසුයි කුඩාම පරමාණුව. ගත්තොත් සුදුසුයිනේ කුඩාම පරමාණුව වගේ 1 ගුණයයි, 2 ගුණයයි, 3 ගුණයයි. ඒ වගේ අපිට පූර්ණ සංඛ්‍යා වලින් කියන්න පුළුවන්. එහෙනම් මුලින්ම මේ පරමාණු වල ස්කන්ධය සාපේක්ෂව ප්‍රකාශ කරන්න අරගෙන තියෙන හයිඩ්‍රජන් පරමාණු එක පහසුයි. මේ හයිඩ්‍රජන් පරමාණුව ස්කන්ධය පුතාලට පේනවා ඉතාමත් කුඩායි. 1.6යි 7යි 4 වැඩි කිරීම 10 ඍණ 24යි. මේ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය වගේම අපිට ගන්න පුළුවන් කාබන් කියන මූලද්‍රව්‍ය අපේ වැඩිපුර අපි භාවිතා වෙනවා. බොහොමයක් සංයෝගවල තියෙනවා. ඒ නිසා කාබන් කියන මූලද්‍රව්‍ය අපි මෙන්න මේ පරමාණුක ස්කන්ධය සාපේක්ෂව ප්‍රකාශ කරන්න මෙන්න මේ මූලික ඒකකයේ විදියට කාබන් පරමාණුකින් ස්කන්ධය අපිට ගන්න පුළුවන්. එතකොට කාබන් පරමාණුක ස්කන්ධය අපි ගන්නවා නම් පුතේ මේ කාබන් පරමාණුක ස්කන්ධය අපි සමාන කරන්න ඕන. කාබන් පරමාණුක ස්කන්ධය අපි හරවන්න ඕන. මොකටද? හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයට කාබන් පරමාණුක ස්කන්ධය කොපමණ වෙනසක් ප්‍රමාණයක් ගුණනයක් තියෙනවද කියලා. එතකොට මෙන්න එහෙනම් මේ විදිහට ඉස්සෙල්ලම අපි පළමුවෙන්ම කරන්න ඕන මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්න පරමාණු වල ස්කන්ධය මනින ඒකකයක් හරියට සම්මත කරගන්න ඕන. එතකොට මේ ඒකකයට අපි කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය. අන්නේ ඒකකය සම්මත කරගෙන තමයි ඊට පස්සේ අපි බලනවා ඔක්සිජන් පරමාණුව මේ ඒකකය වගේ කොපමණ ප්‍රමාණයක්ද? මේ නයිට්‍රජන් පරමාණුව මේ ඒකකය වගේ කොපමණ ප්‍රමාණයක්ද? සෝඩියම් පරමාණුව මේ ඒකකය වගේ කොපමණ ප්‍රමාණයක්ද? ක්ලෝරින් පරමාණුව මේ ඒකකය වගේ කොපමණ ප්‍රමාණයක්ද? අන්න ඒ විදිහට සාපේක්ෂව බලන්න පුළුවන්. එහෙනම් මූලිකවම පළවෙනියටම පරමාණුක ස්කන්ධ ඒකකය මූලික ඒකකයේ විදිහට අරගෙන තියෙනවා කාබන් 612 පරමාණුව. ඇයි මේ කාබන් 612 කියන්නේ? කාබන්
ඊළඟට සමස්ථානික තියෙනවා. මේ සමස්ථානික තියෙන නිසා අපි මේ සඳහා ගන්න හරියටම කාබන් 12 කියන පරමාණු. අන්නේ පරමාණුක ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයත් එක්ක සමාන කරොත් අපිට කියන්න පුළුවන් කීයද? ඒකෙන් 12න් එකක් කියලා. මොකද හයිඩ්‍රජන් දන්නවා කාබන් වල මේ 12 කියන ස්කන්ධ ක්‍රමාංකය තියෙනවානේ. ස්කන්ධ ක්‍රමාංකයෙන් හයිඩ්‍රජන් වගේ 12 ස්කන්ධ ක්‍රමාංකය 12යි. ඒ කියන්නේ 12න් එකක ස්කන්ධය කියලා අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් පරමාණු වල ස්කන්ධය මැනීමේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට අපි ගන්නේ කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් කියන එකද 12න් එකක්. එහෙනම් මෙන්න මේක මතක තියාගන්න ඕන පුතාලා. මොකද්ද පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක්. ඒ විදිහට අපි බැලුවොත් එහෙනම් මොකක්ද කීයද අගය පරමාණුක ස්කන්ධ ඒකකය? කාබන් 612 පරමාණු ස්කන්ධය පුතාට මෙතන පේනවා. 1.99 වැඩි කිරීම 10 ඒක 12න් බෙදන්න ඕන. බෙදුවම එනවා 1.67 වැඩි කිරීම 10 එහෙනම් පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් ග්‍රෑම් 1.67 වැඩි කිරීම 10 වන කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් කොපමණ ප්‍රමාණයක්ද? 12න් එකක ප්‍රමාණයක්. දැන් අපි පරමාණුක ස්කන්ධ ඒකකය හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි යනවා සාපේක්ෂ කරන්න ඕන. දැන් මේ පරමාණුක ස්කන්ධය ඒකකය එක පැත්තකට දාලා අනිත් පැත්තට පරමාණුවේ මේ ඒකකය වගේ කී ගුණයක්ද කියලා බලන්න. අපි තරංගයක් ගත්තොත් එක පැත්තකට අපි හිතමු ඔක්සිජන් පරමාණුව. ඔක්සිජන් පරමාණුව මේ ඒකකය වගේ කී ගුණයක්ද? ඔක්සිජන් පරමාණුව එක පැත්තකට දානවා අනිත් පැත්තට දානවා. මෙන්න මේ ඒකකයව කීයක් ඔක්සිජන් පරමාණුවට සමාන වෙනවද කියලා. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. වචන දෙකයි. පරමාණුක ස්කන්ධ ඒකකය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා අපි හොයන්නේ අපි දන්න ඕනම පරමාණුවක සැබෑ ස්කන්ධය. අපි බෙදනවා අන්නේ අපේ ඒකකය. මොකද්ද අපේ ඒකකය? පරමාණුක ස්කන්ධ ඒකකය. අපි කිව්වොත් කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයෙන් අපි ඒක බෙදනවා. එතකොට අපිට එනවා ඔක්සිජන් පරමාණුවේ හෝ ඕනෑම පරමාණුවක සැබෑ ස්කන්ධය නෙමෙයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අපි එහෙනම් මෙන්න මේ බෝඩ් එකේම තියෙන දත්ත භාවිතා කරලා අපි ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරමු. එතකොට අපි දැන් බලන්න හදන්නේ ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. එතකොට ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි ගණනය කරනකොට මෙන්න මෙතන ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. එහෙනම් අපි ඉස්සෙල්ලම ඉර උඩට දාන්න ඕන ඔක්සිජන් පරමාණුවේ සැබෑ ස්කන්ධය කීයද? කීයද ඔක්සිජන් පරමාණුවේ සැබෑ ස්කන්ධය? 2.66 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඔක්ස් මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය. එහෙනම් අපි දැම්ම මූලද්‍රව්‍ය පරමාණු විදිහට කවුද ගත්තේ? ඔක්සිජන් පරමාණුව 2.66 වැඩි කිරීම 10 ඍණ 23. ඊළඟට අපි දානවා කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක. කාබන් 612 පරමාණු ස්කන්ධය පුතාලට පේනවා. 1.99 වැඩි කිරීම 10 ඍණ 23. හැබැයි ඒ ස්කන්ධයෙන් කීයෙන් එකක්ද? 12න් එකක් දාන්න. එතකොට මෙන්න මෙහෙම දැම්මහම අපිට මෙන්න මේ ග්‍රෑම් කැපිලා යනවා. 10 ඍණ 23ට 10 ඍණ 23 ඉවත් වෙනවා. ඊළඟට අපිට එනවා 2.66 බෙදීම 1.99 මේ 12න් එක අපිට ඉහළට ගන්න පුළුවන් 1/12 විදියට. එතකොට මෙන්න මේ විදියට සුළු කිරීමක් ආවොත් පුතාලට මේ සුළු කිරීම ටිකක් අමාරුවේ දශම ස්ථාන දෙනවා. එතකොට අපි කොහොමද මේක කරන්නේ? අපි මේ දෙකේම දශම ස්ථාන දෙක තියෙන නිසා අපිට ලියන්න පුළුවන් 266 බෙදනවා 199 වැඩි කරනවා 12.
අපි බැලුවොත් 266 199 බෙදුවොත් අපිට මේ ආසන්නව 199 200යි කියලා ගන්න පුළුවන්. එතකොට අපිට 200ව එකක් එනවා. 199යි. එතකොට 266න් 199ක් අඩු කරනවා. 266න් 200ක් අඩු කරාම 66යි. හැබැයි අන් 199යිනේ. එහෙනම් කියන 67යි. අපි මේකට තවත් දශම තිත තියෙන බිඳුවක් ගන්නවා. 670ක්. එතකොට 670ක් අපිට පහසු ක්‍රමයකට අපිට බොහෝ වෙලාවට එන්නේ මේ කාබන් පරමාණු ස්කන්ධයෙන් මෙතෙන් දෙන්නේ. 199 අපි 200ට ගත්තොත් 200ව කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් 200ව 3ක් 600යි. 600න් මේ වගේ 3ක් අඩු කරාම 597යි. 597යි. එතකොට එතන ඉතුරු වෙනවා 10න් 7ක් 3යි. මෙතන 6යි. 16න් 9ක් 7යි. ඊළඟට මෙතන එකක් මේ පැත්තට ගිය නිසා මෙතන බිඳුවක්. 730ට වුණාම තවත් බලන්න පුළුවන්. 730ටත් අපිට යනවා කීයක්ද? ඒත් 200 199 අපි 200ට වටේලා ගත්තොත් 200ව 3යි. ඔන්න ඔය විදිහට අපිට ආසන්න වශයෙන් සුළු කරන්න පුළුවන්. සුළු කරලා 1.33 වැඩි කරනවා කීයෙන්ද? 12යි. 1.33 12න් වැඩි කරනකොට අපි දන්නවා 1.33 වැඩි කරනවා කීයෙන්ද? 12යි. දෙවරක් 3 6යි. දෙවරක් 3 6යි. දෙවරක් 1 2යි. එක්වරක් 3 3යි. එක්වරක් 3 3යි. එක්වරක් 1 1යි. එතකොට එනවා 6යි 9යි 5යි 1යි. දශම ස්ථාන අපි කිව්වොත් මෙතන දශම ස්ථාන දෙකක් තියෙන නිසා 15යි දශම 9යි 6යි. 15යි දශම 9යි අපි 9යි 6 අපි වට එනවා කීයටද? ආසන්න පූර්ණ සංඛ්‍යාවට පහසුවෙන්ම යන්න පුළුවන් කීයටද? 16ට වට යන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි හිව්වා ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ඒකකයක් තියෙනවද? නෑ පුතේ. ඒකකයක් නෑ. ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා ගිහිල්ලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නෑ. එහෙනම් පුතාලට මේ විදියට අභ්‍යාසයක් විදියට ගෙදරදී පුතාලයි පොතේ තියෙනවා 10 වසර පොතේ තියෙනවා 7 වෙනි පාඩමේ අභ්‍යාස තියෙනවා කරන්න පුළුවන්. පුතාලට අභ්‍යාස හදාගෙනත් කරන්න පුළුවන්. දැන් මං හෙව්වේ මේ වෙලාවේදී අර පුතාලගේ පොතේ තියෙන ඔක්සිජන් පරමාණුක ස්කන්ධය ගත්තා. කාබන් 12 පරමාණුක ස්කන්ධය ගත්තා. ඒ අනුව ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හෙව්වා. පුතාලට ඒ වගේම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. සෝඩියම් පරමාණුක ස්කන්ධය පොතේ තියෙනවා. සෝඩියම් පරමාණුක ස්කන්ධය තියෙනවා. කාබන් 12 පරමාණු ස්කන්ධය තියෙනවා. ඒ විදිහට සෝඩියම් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න පුළුවන්. ඒ වගේම ක්ලෝරින් පරමාණුක ස්කන්ධය පොතේ තියෙනවා. ඒ විදිහට පුතාලට පුරුදු වෙන්න ක්ලෝරින් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට පුතාලා අද මේ පාඩමෙන් පස්සේ පුතාලගේ පොත අරගෙන එක් පරමාණු වල සෝඩියම් පරමාණුක සාපේක්ෂ ස්කන්ධය, සෝඩියම් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, ක්ලෝරින් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෙන්න මේ ආකාරයට කීපයක් හොයලා මේ විදියට පුරුදු පුහුණු වෙන්න. හොඳයි. එහෙනම් අද අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. අපි ඊළඟට බලමු පරමාණු එකතු වෙලා හැදෙනවනේ අණු. කොහොමද අපි සාපේක්ෂ අණුක ස්කන්ධය